තෙරුවන් සරණයි අයිබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය ශාසන ඉතිහාසයේ 8 වෙනි දවසේ සාකච්ඡාවටයි අපි සම්බන්ධ වෙන්නට සූදානම් වෙන්නේ. මීට කලින් අපි ශාසන ඉතිහාසයේ පොතට සහ ප්‍රශ්න පත්‍ර වලට අදාළව සාකච්ඡාවන් 7ක් සිදු කරලා තියෙනවා. අද දවසේදී 8 වෙනි සාකච්ඡාව සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් බලමු මොනවද අපිට මේ කොටසේදී සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා. අපිට ගොඩක් වැදගත් වේවි මේ සාකච්ඡාවන් අපේ දහම් පාසල් අවසාන විභාගය ඉතාමත් හොඳින් සමත් වීම සඳහා. ඉතින් ඒ නිසා ශාසන ඉතිහාසයේ පොත ළඟට අරගෙන අපි සාකච්ඡාව ආරම්භ කරමු. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන අපි මේ සියලුම සාකච්ඡාවන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සහ Facebook පිටුව සහ Facebook සමූහයේ ප්‍රධාන සමූහයේ පිරිවෙන දහම් පාසල ඊට අමතරව දහම් පාසල් අවසාන විභාගයේ සඳහා පෙනී සිටින්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන සමූහය අපේ සමූහයේ දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන සමූහය. මේ ඔස්සේ තමයි අපි කතා කරන්නේ. හොඳයි. අද දවසේදී අපිට කතා කරන්නට තියෙන්නේ වජ්ජි රාජ්‍ය සහ ශාක්‍ය ජනපදය කියන මේ ඉගැන්වීම් ගැන අපි බලමු. ඒ කොටසේ මොනවද තියෙන තොරතුරු කියලා. පළවෙනි පාඩමේ තියෙනවා වජ්ජි ජනපදය කියලා කොටසක්. ඒ කොටස පෙරලා ගන්න. හොඳයි. මෙන්න මෙහෙමයි. ඒ කොටසේ තොරතුරු අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ ඉහත සඳහන් රාජාණ්ඩුවල හැරුණු විට සමූහාණ්ඩු පැවති සමහර ජනපදවල රාජාණ්ඩු ඇරුණට පස්සේ ඉහත සඳහන් රාජාණ්ඩු හැරුණු විට සමූහාණ්ඩු පැවති සමහර ජනපදවල බුද්ධ කාලයේදීම බුදු සසුන පැතිර ගියේ. අපි උඩින් සඳහන් කරපු සාකච්ඡා කළා මීට කලින් පාඩමේදී රාජාණ්ඩු කිහිපයක් පිළිබඳව. ඊට අමතරව සමූහාණ්ඩු කිහිපයක් තුළම බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ බුදුදහම ව්‍යාප්ත වෙච්ච සමූහාණ්ඩු වලින් එකක් තමයි මේ අපි සාකච්ඡා කරන වජ්ජි කියන ජනපදය. රාජාණ්ඩු කියන්නේ මොනවද, සමූහාණ්ඩු මොනවද කියලා අපි මීට කලින් පාඩමේදී කතා කරලා තියෙනවා. මීට කලින් පාඩම්වලදී කතා කරලා තියෙනවා. එතකොට ඒ සමූහ ආණ්ඩු වලින් එකක් තමයි වජ්ජි ජනපදය. මගධ ජනපදයෙන් උතුරේ පිහිටි මගධ ජනපදයේ ඉඳලා උතුරේ තමයි මේ වජ්ජි කියන ජනපදය පිහිටලා තියෙන්නේ. කොහෙද වජ්ජි කියන ජනපදය පිහිටලා තියෙන්නේ? මගධයට උතුරු පැත්තෙන් තමයි තියෙන්නේ. මගධයට උතුරින් පිහිටි වජ්ජි ජනපදයේ ලිච්ඡවි රජදරුවන් විසින් පවත්වාගෙන ගිය සමූහාණ්ඩුවක් විය. මේ වජ්ජි කියන ජනපදය, වජ්ජි කියන සමූහ ආණ්ඩුව කවුද පවත්වාගෙන යන්නේ? ලිච්ඡවි කියන රජවරු. ලිච්ඡවි රජවරු. බෞද්ධ සාහිත්‍යය තුළ, බෞද්ධ ඉගැන්වීම තුළ ගොඩක් සාකච්ඡා වෙන රජ පිරිසක් තමයි ලිච්ඡවි රජවරු කියලා කියන්නේ. එහෙනම් මේ වජ්ජි කියන ජනපදයේ රාජ්‍ය කරලා තියෙන්නේ, සමූහාණ්ඩුව පාලනය කරන්නේ ලිච්ඡවි කියන රජවරු. ගංගා නදියට උතුරෙන් කෝසල ජනපදයේ දක්වා විහිද පැවති වජ්ජි ජනපදය ඉන්දියා ඉතිහාසයේ විශේෂ තැනක් ගන්නකි. මෙහි අගනුවර වූයේ විශාලාබයි. වජ්ජි ජනපදයේ කෝසල ජනපදයේ දක්වා විහිදිලා තිබුණා. ගංගා නදියේ ඉඳලා කෝසල ජනපදයේ දක්වා විහිදිලා තිබුණා. මේ වජ්ජි ජනපදයේ ඉන්දියාවේ ඉතිහාසය ගත්තට පස්සේ වැදගත්ම වෙන ජනපදයක්. මේ ජනපදයේ අගනුවර විශාලා මහනුවර.
මොකක්ද? විශාලා මහනුවර. වජ්ජි ජනපදයේ අගනුවර විශාලා මහනුවර. මෙහි රජවරුන් හා මගධ රජවරුන් අතර කිට්ටු ඥාති සම්බන්ධයක් පැවතිනි. වජ්ජි ජනපදයේ සහ මගධේ රජවරු අතර ඉතාමත් කිට්ටු සමීප සම්බන්ධතා පැවතිලා තියෙනවා. අපි මේ කතා කරමින් ඉන්නේ වජ්ජි ජනපදය ගැන. වජ්ජි ජනපදයේ අගනුවර මොකක්ද කියලා දැනගත්තා. ඒ වගේම දේශ සීමාවන් ගංගා නදියට උතුරෙන් කෝසල ජනපදයේ දක්වා විහිදලා තිබුණා කියලා අපි කතා කළා. වජ්ජි ජනපදය ඉන්දියා ඉතිහාසයේ විශේෂිත තැනක් ගන්නා වූ ජනපදයක් කියලා කතා කළා. ඊට අමතරව වජ්ජි ජනපදයේ බුදුරජාණන් වහන්සේගේ කාලය වෙනකොට ලිච්ඡවි කියන රජවරු තමයි සමූහාණ්ඩුවක් විදිහට පාලනය කරමින් හිටියේ කියලා කතා කළා. සමූහාණ්ඩු පාලනය හා සම්බන්ධව වජ්ජීන් අනුගමනය කළ සප්ත අපරිහානීය ධර්මයන් බුදුරදුන්ගේ ප්‍රසාදයට ලක්විය. සමූහාණ්ඩු පාලන ක්‍රමයක් විදිහට ලිච්ඡවීන් අනුගමනය කරපු ඉගැන්වීම තමයි සප්ත අපරිහානීය ධර්ම. අපරිහානීය ධර්ම 7ක්. පිරිහීමට පත්වෙන්නේ නැති කරුණු 7ක්. තමන්ගේ රාජ්‍ය පිරිහීමට විනාශයට පත් නොවෙන්නට හේතු වෙන කරුණු 7ක් තමයි සප්ත අපරිහානීය ධර්ම කියලා කියන්නේ. එහෙනම් සප්ත අපරිහානීය ධර්මවලට අනුව සමූහ ආණ්ඩුවක් විදිහට පවත්වාගෙන ගිය රාජ්‍ය මොකක්ද? වජ්ජි රාජ්‍ය. වජ්ජි රාජ්‍යයේ කවුද රජකම් කළේ? ලිච්ඡවීන්. එබැවින් වජ්ජි රාජ්‍ය අපරාජිත රාජ්‍යයක් හැටියට බුදුරදුන්ද පිළිගෙන තිබිනි. බුදුරජාණන් වහන්සේ පවා පිළිගෙන තිබුණා වජ්ජි රාජ්‍ය අපරාජිත, පරාජයට පත් කරන්නට බැරි රාජ්‍යයක් විදිහට. සප්ත අපරිහානීය ධර්ම කිසිම විදිහකින් පරිහානියට පත් වෙන්නේ නැති කරුණු 7ක්. ඒ කරුණු 7 ක්‍රියාත්මක කරනවා නම් ඕනෑම රාජ්‍යයක් පිරිහීමට පත් වෙන්නේ නැහැ. සියලු ආගමිකයන්ටම නිදහස් සේම භූමියක් ලෙස පැවති මේ රාජ්‍යයේ වැඩි දෙනා බුද්ධිමත්හු වූහ. ආගමිකයන්ට නිදහස් සේම භූමියක්, නිදහසේ තමන්ගේ ආගමික කටයුතු සිදු කරමින් කටයුතු කරන්නට සුදුසු භූමියක් බවට පත් වෙලා තිබුණා. ප්‍රදේශයක් බවට පත් වෙලා තිබුණා. ආගමික ගැටලු වලින් තොර ප්‍රදේශයක් වුණා. උතුරෙන් හිමාලය දක්වා පැතිර ගිය මහා වනයේ පිහිටා තිබුණේ වජ්ජි ජනපදයේ විශාලාවට පිටුපසින්ය. උතුරේ හිමාලය දක්වා පැතිරලා තිබුණු මහා වනය කියන එක බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ස්ථානයක් විදිහට සැලකෙනවා මහා වනය. මේ මහා වනයේ පිහිටලා තියෙන්නේ වජ්ජි ජනපදයේ විශාලා මහනුවරට, විශාලාවට පිටුපසින්. එම වනයේහි ලිච්ඡවීන් විසින් බුදුරදුන් උදෙසා ආරාමයක් ඉදිකර තිබිනි. මහා වනයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වජ්ජීන් විසින් ආරාමයක් කරලා තිබුණා. මහා වනයේ තමයි ලිච්ඡවීන් විසින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආරාමයක් කරවලා තිබුණේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ මහා වනයේ කියන ප්‍රදේශයේ වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. ඒ නිර්මාණය කරලා දීලා තිබුණු ආරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. සුප්‍රසිද්ධ සීහ සේනාපති වජ්ජි රට ලිච්ඡවියකි. සීහ සේනාපති කියන්නේ බෞද්ධ සාහිත්‍යයේ සාකච්ඡා කරන ප්‍රසිද්ධ චරිතයක්. මේ සීහ සේනාපතියා ලිච්ඡවි කෙනෙක්. ලිච්ඡවියෙක්. ලිච්ඡවි පිරිසට අයිති කෙනෙක්. නිගන්ඨ නාථපුත්තගේ ශ්‍රාවක වූ මොහු ධර්මයේ පිළිබඳව වැරදි අදහස් ඇතිව සිටියෙකි. සීහ සේනාපතියා කියන්නේ නිගන්ඨ නාථපුත්තතුමාගේ ශ්‍රාවකෙක්. මුල් කාලයේදී ධර්මයේ පිළිබඳව, බුදුදහම පිළිබඳව වැරදි අදහසක තමයි හිටියේ. බුදුදහම පිළිබඳව වැරදි අදහසක හිටියා. ඔහු තවත් ලිච්ඡවි පිරිසක් සමග බුදුරදුන් හමුවට පැමිණ කරන ලද සාකච්ඡාවකින් පසුව තවත් බොහෝ දෙනෙකු සමග සීහ සේනාපති බෞද්ධ උපාසකෙක් විය.
නිගණ්ඨනාථ පුත්තුමාගේ ශ්‍රාවකයෙක් වෙච්ච මේ සීහ සේනාපතියා ධර්මය ගැන මුලින් වැරදි අදහසක වැරදි ආකල්පයක ඉඳලා පිරිසක් එක්ක දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට එනවා. මුණ ගැහෙන්නට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ගැනත් පැහැදිලා බෞද්ධ උපාසකයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ සීහ සේනාපති කියන කෙනා බුදුදහමට ඇතුළත් වුණා. මුලින් බුදුදහම පිළිබඳව පැහැදීමකින් හිටියේ නැහැ. ඒ කියන තොරතුරු වලින් අපි අවබෝධ කරගන්නට ඕන කාරණේ මොකක්ද? අපි අවබෝධ කරගන්නට ඕන කාරණය තමයි වජ්ජි රාජ්‍ය තුල, ලිච්ඡවි රාජ්‍ය තුල බුදුදහම ව්‍යාප්ත වෙලා තිබුණා. ඒ බුදුදහම ව්‍යාප්ත වීම හා සම්බන්ධව ගන්නකොට සීහ සේනාපතියා සම්බුද්ධ ශාසනයට ඇතුළත් වීම වැදගත් වෙන අවස්ථාවක්. සීහ සේනාපති විසින් පිළිගන්වන ලද මස් සහිත දන් වැළඳීම නිසා නිගණ්ඨ පිරිසට දෝෂාරෝපණයක් ඇතිවිය. සීහ සේනාපතියා මස් සහිත දන් සීහ සේනාපතියා විසින් පිළිගන්වපු මස් සහිත දන් වැළඳීම නිසා නිගණ්ඨ පිරිසට දෝෂාරෝපණයක් ඇති වෙනවා. ඒ අවස්ථාවේදී මස් වැළඳීම පිළිබඳව භික්ෂූන්ට බුදුරදුන් ශික්ෂාපද 5ක් පැනවූ බව විනය සඳහන් වේ. මස් වැළඳීම සම්බන්ධව ඒ වගේ ගැටලුවක් නිර්මාණය වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මස් වැළඳීම සම්බන්ධව ශික්ෂාපද 5ක් භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙනවා. මේ කටයුතු සිද්ධ වෙන්නේ වජ්ජි ජනපදයේ තුල. පූර්ණ කස්සපගේ අනුගාමිකයෙකු වූ මහාලි ලිච්ඡවීද විශාල මහනුවර කෝටාගාර ශාලාවේදී බුදුරදුන් සමග සාකච්ඡාවක් පැවැත්විය. පූර්ණ කස්සප කියන ශාස්ත්‍රවරයා. අපි පූර්ණ කස්සප ශාස්ත්‍රවරයා ගැන සාකච්ඡා කළා. බුද්ධ චරිතය පොතේදී. ඉතින් මේ ශාස්ත්‍රවරයාගේ අනුගාමිකයෙක් තමයි මහාලි කියන ලිච්ඡවි මහාලි ලිච්ඡවි විශාල මහනුවර කූටාගාර ශාලාවේදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. පූර්ණ කස්සපගේ. එතකොට අපිට පැහැදිලි වෙන්නේ නිගණ්ඨනාථ පුත්ත, පූර්ණ කස්සප මේ ආගමික ශාස්ත්‍රවරු කිහිප දෙනෙක්ම මේ රාජ්‍යයට සම්බන්ධව ක්‍රියා කරලා තියෙනවා කියන එක. මේ රාජ්‍යයට සම්බන්ධව ඉඳලා තියෙනවා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය හා වෙනත් දහම් කරුණු පිළිබඳව කරන ලද එම සාකච්ඡාවෙන් පසුව මහාලි ලිච්ඡවි බෞද්ධ උපාසකයෙකු වී තිබේ. පූර්ණ කස්සපගේ අනුගාමිකයෙක් වෙච්ච මහාලි ලිච්ඡවි පුත්‍රයා විශාලා මහනුවර කූටාගාර ශාලාවේදී බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා. ඒ පවත්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හා වෙනත් දහම් කරුණු. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. අවසානයේදී බුදුදහම පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නවා. අපිට තොරතුරු වලින් පැහැදිලි වෙනවා විවිධ ආගමික කණ්ඩායම් මේ වජ්ජි ජනපදයේ තුල තිබිලා තියෙනවා කියලා. වජ්ජි ජනපදයේ තුල තිබිලා තියෙනවා. එහෙනම් පූර්ණ කස්සපගේ ගෝලයෙක් වෙච්ච මහාලි ලිච්ඡවි පුත්‍රයා බුදුරජාණන් වහන්සේ සමග කරපු සාකච්ඡාව, නිගණ්ඨනාථ පුත්තුමාගේ ශ්‍රාවකයෙකු වෙච්ච සීහ සේනාපති බුදුරජාණන් වහන්සේ සමග කරපු සාකච්ඡා, මේවත් එක්ක ලොකු ප්‍රබෝධයක්, ලොකු දැනුවත් වීමක් වජ්ජි ජනපදයේ පුරාවටම බුදුදහම පිළිබඳව ව්‍යාප්ත වීමක් සිද්ධ වෙනවා. ඒත් එක්ක ලොකු බෞද්ධ ප්‍රබෝධයක් වජ්ජි ජනපදයේ තුල බුදුරජාණන් වහන්සේගේ කාලයේදීම සිද්ධ වෙලා තියෙනවා. වජ්ජි රාජ්‍යයේ වැඩි දෙන බෞද්ධයන් වීම එහි බුදු සමයේ මුල් බැසගත් බවට සාක්ෂියක්. වජ්ජි ජනපදයේ වැඩි දෙනෙක් බුදුදහම ව්‍යාප්ත වුණාට පස්සේ බෞද්ධයෝ බවට පත් වුණා. විශාල මහනුවර ඇති වූ දුර්භීක්ෂයේදී එය සංසිඳවීම එහිලා බුදුරදුන් ප්‍රමුඛ භික්ෂුන් අනුගමනය කළ ක්‍රියාමාර්ගයේ සාර්ථක විය. විශාල මහනුවර තුන්බිය ඇති වෙනවා. ඒ තුන්බිය ඇතිවෙච්ච අවස්ථාවේදී වජ්ජි කියන ජනපදයේ තමයි මේ තුන්බිය ඇති වෙන්නේ.
රෝග බිය, මනුස්ස බිය සහ අමනුස්ස බිය කියන තුන් බිය රතන සූත්‍ර දේශනාව සිදු කරලා මේ තුන් බිය නැති කිරීමට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරනවා. ආනන්ද හාමුදුරුවන් වහන්සේත් සමගින් ඒ ක්‍රියාව ඒ කටයුත්ත සාර්ථක වුණා. එම සිද්ධිය බෞද්ධයන්ගේ පමණක් නොව විශාලා වැසි අන්‍ය දෘෂ්ටිකයන්ගේ ද සිත් ගැනීමට හේතු විය. රතන සූත්‍ර දේශනාව දේශනා කරලා දුර්භීක්ෂ අවස්ථාව දුරු කරන්නට කටයුතු කිරීම අන්‍ය ලබ්ධිකයන්ගේ පවා සිත් ගත්ත අවස්ථාවක් වුණා. මේන් පසුව වජ්ජී රාජ්‍යයේ බෞද්ධ බලය තහවුරු විය. ඊට පස්සේ බෞද්ධ බලය වජ්ජි රාජ්‍ය තුළ තව තවත් වැඩි වුණා. මේ රාජ්‍යයේ උදේන ගෝතමක බහුපුත්තක ආදී චෛත්‍ය ගොඩනගා තිබූ බව සඳහන් වේ. උදේන චේතිය, ගෝතමක චේතිය, බහුපුත්තක චේතිය කියලා චේති ස්ථාන පැවතිලා තියෙනවා වජ්ජි ජනපදයේ. අපින් ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. වජ්ජි ජනපදයේහි පිහිටලා තිබූ චේත්‍ය ස්ථාන 3ක් නම් කරන්නට කියලා. මොනවද? උදේන, ගෝතමක, බහුපුත්තක කියන චේත්‍ය ස්ථාන. ප්‍රථමයෙන් යක්ෂ භූතාදීන් අමනුෂ්‍ය විශේෂයන් විඳීමෙහි පුරුදුව සිටි මෙහි ජනතාව බුදු සමය ව්‍යාප්ත වීමත් සමග ඒ විශ්වාසයන් බැහැර කර ඇත. බුදුදහම ව්‍යාප්ත වෙන්න කලින් යක්ෂ භූතාදී අමනුෂ්‍ය විශේෂයන් තමයි විශ්වාස කරලා තියෙන්නේ. බුදුදහම ව්‍යාප්ත වුණාට පස්සේ ඒ විශ්වාස අතහැරලා තියෙනවා. අම්බපාලි නම් ප්‍රසිද්ධ බෞද්ධ කාන්තාවද මේ රාජ්‍යයේ පුරවැසියෙකි. අම්බපාලි කියන රූප සුන්දරිය වජ්ජි ජනපදයේ පුරවැසියෙක්. හොඳයි. අපි කතා කරපු තොරතුරු වලින් ඔබට පැහැදිලි වෙන්නට ඇති වජ්ජි රාජ්‍ය හා බුදුදහම අතර සම්බන්ධතා මොනවද? විශේෂ අවස්ථා මොනවද කියලා ඔබට පැහැදිලි වෙන්නට ඇති. තවත් අනුමාතෘකාවක් තියෙනවා බෞද්ධ ස්තූප ගොඩනැංවූ රාජ්‍ය කියලා. බලමු අපි ඒ කොටසේ තියෙන තොරතුරු. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගේ ධාතු ඉල්ලා රාජ්‍ය 8ක්ම ඉදිරිපත් වූ බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආදාහන පූජෝත්සවයෙන් පස්සේ ධාතු ඉල්ලලා රාජ්‍යයන් 8කින් පිරිස් පැමිණෙනවා. රාජ්‍යයන් කීයකින්ද? රාජ්‍යයන් 8කින්. මේ ගැන සඳහන් වෙනවා දීඝනිකායේ මහා පරිනිබ්බාන කියන සූත්‍රයේ. ඒ රාජ්‍යයන් 8 තමයි රජගහ, වේසාලි, කපිලවත්තු, අල්ලකප්ප, රාමගාම, වේටදීපක, පාවෙය්‍යක, කුසිනාරා කියන රාජ්‍යයන් 8. රජගහ, වේසාලි, කපිලවත්තු, අල්ලකප්ප, රාමගාම, වේටදීපක, පාවෙය්‍යක සහ කුසිනාරා කියන රාජ්‍යයන් 8න්ම ඇවිල්ලා ධාතුන් වහන්සේලා ඉල්ලනවා. යන ප්‍රසිද්ධ රාජ්‍ය 8කම බුදුරදුන්ගේ ධාතු නිදන් කොට චෛත්‍ය සෑද වූ බව එම පුවතින් පැහැදිලි වේ. එහෙනම් මේ රාජ්‍යයන් 8ෙම චෛත්‍ය ඉදි කරලා තියෙනවා. රජගහ, වේසාලි, කපිලවත්තු, අල්ලකප්ප, රාමගාම, වේටදීපක, පාවෙය්‍යක, කුසිනාරා කියන ස්ථාන හැම එකකම බෞද්ධ රාජ්‍යයන් බෞද්ධ ස්තූප ගොඩනගලා තියෙනවා. මෙයින් පෙනී යන්නේ එම රාජ්‍ය 8ෙමද බුදු සමය පැතිර තිබුණ බවයි. බුදු සමය මේ කියන ප්‍රදේශ 8ෙම ව්‍යාප්ත වෙලා තිබුණා කියන එක. බුදුදහම ව්‍යාප්ත වෙලා තිබ්බේ නැත්නම් ඒ අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය ඉදි කරන්නට යොමු වෙන්නේ නැහැ, පෙළඹෙන්නේ නැහැ. එහෙනම් ඒ රාජ්‍යයන් 8ෙන්ම බුදුදහම ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා. හොඳයි. අනද තෙරණුවන්ගේ ඉල්ලීම කියන අනුමාතෘකාව බලන්න. බුදුරදුන් පිරිනිවන් පානා සමයේ අනද තෙරණුව උන්වහන්සේ සමීපයට පැමිණියෝය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට ආසන්නයේදී ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙනවා. වැඩම කරනවා. බුදුරදුන්ගෙන් මෙසේද ඉල්ලා සිටියහ. ස්වාමීනි, මේ කුඩා නගරයක උපනගරයක සාකා නගරයක පිරිනිවන් නොපානු මැනවි. ස්වාමීනි, මේ දඹදිව චම්පා රජගහ, ශ්‍රාවස්ති, සාකේත, කෝසම්බි, වාරාණසී වැනි මහ නගර තිබේ. මේන් මහ නගරයක පිරිනිවන් පානු මැනවි. එහෙම ඉල්ලීමක් කළා. මොකද්ද කියන්නේ? කුඩා නගරයක්
වජ්ජි රාජ්‍ය කුඩා නගරයක්, උපනගරයක්, සාකා නගරයක්. මේ මල්ල රජදරුවන්ගේ උපවර්තන කියන සල්ලුවේනේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ. ඉතින් මේ පිරිනිවන් පාන්නට සූදානම් වෙන වෙලාවේදී ආනන්ද හාමුදුරුවන් වහන්සේ සිහිපත් කරනවා, බුදුහාමුදුරනේ මෙතන පිරිනිවන් පාන්නට එපා, මේ නගරේ පිරිනිවන් පාන්නට එපා. චම්පා නුවර, රජගහ නුවර, සැවැත් නුවර, ශ්‍රාවස්ති, සාකේත නුවර, කෝසාම්බි, වාරාණසි මේ වගේ ප්‍රසිද්ධ නගර තියෙනවා. අන්න ඒ නගරයක පිරිනිවන් පාන්නට කියලා ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා. හැබැයි බලමු අපි බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ලබා දෙන පිළිතුර මොකක්ද කියලා. අනද හිමියන් බුදුරදුන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කරන්නට ඇත්තේ යම් හේතුවක් නිසා විය යුතුයි. මේ විදිහට පිරිනිවන් පාන්නට එපා කියලා ඉල්ලන්නට හේතුවක් තියෙන්නට පුළුවන්. එනම් ඒ වන විට බුදුදහම පැතිර තිබුණු බුදුරදුන්ගේ අනුගාමිකයන් වැඩි වශයෙන් සිටි නගරයක පිරිනිවන් පෑමෙහි වැදගත්කමක් ඇතැයි අනද හිමියන් කල්පනා කිරීමයි. වැඩිපුරම බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශයක පිරිනිවන් පෑම සුදුසුයි කියලා හිතපු නිසා වෙන්නට ඇති ආනන්ද හාමුදුරුවන් වහන්සේ එහෙම ඉල්ලන්නට ඇත්තේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී සිහිපත් කරන්නේ සියලුම බුදුවරු මේ නගරයේදී පිරිනිවන් පාන බව. හොඳයි. වජ්ජි ජනපදය හා සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම, බුදුරජාණන් වහන්සේ හමු වෙන්නට පැමිණි පිරිස් පිළිබඳව, බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා පැහැදීමට පත් වෙලා බුදුදහම වැළඳගත් පිරිස්, ඒ වජ්ජි රාජ්‍ය අපරාජිත රාජ්‍යයක් විදිහට බුදුරජාණන් වහන්සේ පවා පිළිගෙන තියෙන බව, ඊට අමතරව වජ්ජි රාජ්‍ය තුල අපරිහානීය ධර්ම සමූහ ආණ්ඩු පාලන ක්‍රමයක් විදිහට පාවිච්චි කරපු බව, ඒ සියලුම තොරතුරු අපි කතා කළා. ඊළඟට අපි බලමු ශාක්‍ය ජනපදය කියන අනුමාතෘකාව යටතේ තියෙන තොරතුරු. මේ ශාසන ඉතිහාසයේ පළවෙනි පාඩම ගොඩක් තික පාඩමක්. අනුමාතෘකා රාශියක්ම තියෙනවා. අපි මේ කතා කරන්නේ බුද්ධ කාලයේ වෙනකොට ඒ 12 මහා ජනපද සම්බන්ධ කරගෙන පැවතුණු තත්ත්වයේ පිළිබඳව. දැන් අපි කතා කරමු ශාක්‍ය කියන ජනපදය ගැන. බුදුරදුන්ගේ ධර්මදූත ව්‍යාපාරයේ උසස් ප්‍රතිඵල ලැබූ ශාක්‍ය ජනපදය බුදුරදුන්ගේ ධර්මදූත ව්‍යාපාරයේ ධර්මදූත සේවාවේ උසස්ම ප්‍රතිඵල ලැබපු ශාක්‍ය ජනපදය බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත ව්‍යාපාරයේ ධර්මදූත කාර්යයේ ප්‍රතිඵල බොහෝ ව්‍යාප්ත වෙලා තිබුණු ප්‍රදේශයක් තමයි ශාක්‍ය කියන ජනපදය. බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය. බුදුරදහු මේ ප්‍රදේශයේ සැරිසරමින් තමන් වහන්සේ සොයාගත් දහම් පණිවිඩය ප්‍රචාරය කළහ. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරත වුණා. බෞද්ධ සාහිත්‍යයේ විශේෂ සිද්ධියක් උසුලන මහා ප්‍රජාපති, යසෝදරා, රාහුල, නන්ද, අනුරුද්ධ, නාග, කිම්බිල ආදීහු ශාක්‍ය ජනපදයෙන් බුදු සමයට එක් වූ බෝය. ශාක්‍ය ජනපදයෙන් බුදු දහමට එකතු වෙච්ච, බුදු සසුනට එකතු වෙච්ච අය කවුද? මහා ප්‍රජාපති, යසෝදරා, රාහුල තෙරුන් වහන්සේ, නන්ද තෙරුන් වහන්සේ නැත්නම් නන්ද කුමාරයා, අනුරුද්ධ තෙරුන් වහන්සේ, නාග, කිම්බිල කියන මේ තෙරුන් වහන්සේලා සහ මහා ප්‍රජාපති කියන භික්ෂුණීන් වහන්සේ, යසෝදරා කියන තෙරණින් වහන්සේ සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්නේ ශාක්‍ය කියන ජනපදයෙන්. මොහු බුදුරදුන්ගේ ඥාතිවරු වූහ. මේ හැම දෙනාම බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරු, බුදුරජාණන් වහන්සේත් සමග ඥාතීත්වයේ දරපු පිරිස. ශාක්‍ය ජනපද වාසීන් හා බුදුරදුන් අතර පැවති ඥාති සම්බන්ධය නිසාමත් ශාක්‍යෝ විශාල වශයෙන් බුදු සමයේ වැළඳගත්හ. බුදුරජාණන් වහන්සේත් සමග තිබුණු ඥාති සම්බන්ධතාවය නිසාත් බොහෝ දෙනෙක් බුදුදහම
වැළඳගෙන තියෙනවා ශාක්‍ය ජනපදයේ. ශාක්‍ය කුමාරවරු ඒ වගේම මහා ප්‍රජාපති ගෞතමී දේවියත් එක්ක 500 දෙනෙක් කාන්තා පැවිද්ද ලබා ගන්නට පැමිණුණා කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේ විශාල පිරිස් ආනන්ද තෙරුන් වහන්සේ, ආනන්ද බගු, කිම්බිල මේ ආදී දේවදත්ත මේ ආදී රාජ කුමාරවරු පැවිදි වෙන්නේ ශාක්‍ය ජනපදයේ. දේවදත්ත කියන හාමුදුරුවන් වහන්සේත් ශාක්‍ය ජනපදයේ හිටපු කෙනෙක්. හොඳයි. කුරු රට කියන අනුමාතෘකාවේ තොරතුරුත් අපි බලමු. 12 මහා ජනපද අතුරින් කුරුක්ෂේත්‍රයේ හෙවත් කුරු රටෙහිද බුදු සමය පැතිරී තිබිණි. කුරු රට කියන්නේ 12 මහා ජනපද අතරින් ජනපද 16 අතරින් එක ජනපදයක්. බුදුදහම කුරු රටෙහි ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා. වර්තමාන දිල්ලියට ආසන්න ඉදිරිපත් වර්තමාන දිල්ලියට ආසන්න ඉදිපත් නුවර මෙහි අගනුවරයි. ඉදිපත් නුවර තමයි අගනුවර වෙන්නේ. භගවත් ගීතාවේ මේ කුරු රට හඳුන්වා ඇත්තේ ධර්මක්ෂේත්‍ර කියලා. භගවත් ගීතාව කියන සංස්කෘත ග්‍රන්ථය, මේ ග්‍රන්ථය තුල ධර්මක්ෂේත්‍ර කියන නමින් තමයි කුරු රට හඳුන්වලා තියෙන්නේ. ඊතා නිරෝගීමත් වූත් බුද්ධිමත් වූත් කුරු රට වැසියන්ට බුදුරජාණන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන, මහා නිදාන වැනි ඊතා වැදගත් සූත්‍ර කිහිපයක් දේශනා කළා තියෙනවා. ඊටාම නිරෝගීමත් පිරිසක් තමයි කුරුක්ෂේත්‍රයේ ඉඳලා තියෙන්නේ. බුද්ධිමත් පිරිසක් ඉඳලා තියෙනවා. මේ ප්‍රදේශයේදී තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන කියන ප්‍රසිද්ධ සූත්‍ර දේශනාව සිදු කරන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ සහ මහා නිදාන කියන සූත්‍ර දෙකම කුරුක්ෂේත්‍රයේ වැසියන්ට තමයි දේශනා කළා තියෙන්නේ. රට්ටපාල මහතෙරණුව කුරු රට තුල්ල කොට්ටිත ගමෙහි බමුණු පවුලකට අයත් වූහ. තුල්ල කොට්ටිත කියන බමුණු පවුලකට අයිති තෙරුන් වහන්සේ කෙනෙක් තමයි රට්ටපාල කියන තෙරුන් වහන්සේ. බෝධිචර්යාව බෝධිය ලබා ගැනීමට කළ යුතු පුහුණු වීම පිළිබඳ රට්ටපාල ඇසූ ප්‍රශ්නවලට බුදුරදුන් විසින් දෙන ලද පිළිතුරු රට්ටපාල පරිපුච්ඡා නම් මහායාන ග්‍රන්ථයක ඇතුළත් වේ. බෝධිචර්යාව හෙවත් බෝධිය ලබා ගැනීමට, සම්බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා පුහුණු කරන්නට ඕන මොනවද? ප්‍රගුණ කරන්නට ඕන මොනවද කියලා අහපු ප්‍රශ්න පිළිබඳව රාෂ්ට්‍රපාල පරිපුච්ඡා කියන මහායාන ග්‍රන්ථයකත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය විදිහට අපි මේ තොරතුරු පිළිබඳව හඳුනාගෙන හිටියාම ප්‍රමාණවත් වෙනවා. ඒ වුණත් කෙටි ප්‍රශ්නවලදී ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන් නිසා තමයි අපි මේ තොරතුරු සියල්ලක්ම සාකච්ඡාවට භාජනය කරන්නේ, අවධානය යොමු කරන්නේ. ඊළඟට අනුමාතෘකාව ගන්ධාර ජනපදයේ කියන කොටස. ඉන්දියාවේ උතුරෙන්ම පිහිටියේය. කාශ්මීර රටද මීට ඇතුළත්ය. තක්සිලාව මෙහි අගනුවරයි. තක්සිලාව තමයි අගනුවර ගන්ධාර දේශේ. බුදුරදුන් දවස බිම්බිසාර රජුගේ මිත්‍රයෙකු පුක්කුසාති නම් රජෙක් මෙහි පාලකයා විය. බුදුරජාණන් වහන්සේගේ කාලේ අපි අහලා තියෙනවා නිතරම පුක්කුසාති කියන රජතුමා එනම් ගන්ධාර වැසියෙක්. ගන්ධාර දේශයේ ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේ හමු වීමට පුක්කුසාති කියන රජතුමා පැමිණෙන්නේ. ගන්ධාරය හා මගධය යන ජනපද දෙකෙහි වෙළඳාමේ නියුතු වෙළඳුන් මගින් මේ දෙරට වැසි රජදරුවන් දෙදෙන මිත්‍ර වූහ. මගධය සහ ගන්ධාරය අතර වෙළඳ කටයුතු පැවැත්වෙනවා. ඒ වෙළඳ කටයුතු පැවැත්වෙනකොට වෙළෙන්දන් මාර්ගයෙන් තමයි ගන්ධාරයේ සහ මගධ රජතුමා අතර මිත්‍රත්වයේ ගොඩ නැගිලා තියෙන්නේ. මගධය සහ ගන්ධාරය අතර රජවරුන් අතර මිත්‍රත්වයක් තිබිලා තියෙනවා. මේ මිත්‍රත්වය ඇති වෙලා තියෙන්නේ ගන්ධාරයත් මගධයත් අතර වෙළඳාම් කරපු අයගේ සම්බන්ධතාවයෙන් තමයි මිත්‍රත්වයේ ගොඩ නැගිලා තියෙන්නේ. බිම්බිසාර රජුට පුක්කුසාති නම් රජතුමා විසින් වරක් අගනා තෑගි එවන ලදී. බිම්බිසාර රජතුමාට පුක්කුසාති කියන රජතුමා ඉතාමත් වටින තෑගි
එක අවස්ථාවක එවනවා. ඊට පිළිතුරු වශයෙන් බිම්බිසාර රජු විසින්ද බුදුරදුන්ගේ අගනා ධර්ම පාඨ ඇතුළත් රන් තහඩුවක් පුක්කුසාති රජු වෙත යවා ඇත. බිම්බිසාර රජතුමාත් ඒ විදිහේ තෑග්ගක් යවනවා බුදුරජාණන් වහන්සේගේ වැදගත් ඉගැන්වීම් ඇතුළත් වෙන රන් තහඩු කිහිපයක් යවනවා පුක්කුසාති රජතුමාට. ඒවා කියවීමෙන් බුදුදහම කෙරෙහි ප්‍රසාදයට පත් රජතුමා බුදුරදුන් මුණ ගැසීමට පැමිණියේ. ඒවා කියවලා තමයි පුක්කුසාති රජතුමා පයින්ම බුදුරජාණන් වහන්සේව හමුවීමට එන්නේ. බොහෝ දුර ගන්ධාරයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ මුණ ගැනීම සඳහා මඟදේට පැමිණෙනවා. රජතුමාට අතරමඟදී බුදුරදුන් මුණ ගැසිනි. එහෙත් ඒ බුදුරදුන් බව නොදැනම පුක්කුසාති රජු උන්වහන්සේ සමග සාකච්ඡාවක යෙදිනි. රාත්‍රී එළිවෙනතුරු සමාජ ශාලාවකදී පුක්කුසාති රජතුමා සහ බුදුරජාණන් වහන්සේ අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒත් බුදුරජාණන් වහන්සේ බව පුක්කුසාති දැනගන්නේ පස්සේ. බුදුරදුන් රජුට ධාතු විභංග සූත්‍රය දේශනා කළ බවත් දේශනාව කෙළවර රජු අනාගාමී වූ බවත් සඳහන් වේ. පුක්කුසාති රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාව තමයි ඉගැන්වීම තමයි ධාතු විභංග කියන සූත්‍රය. දක්ෂිණ ಭಾರತයේද බුද්ධ කාලයෙන් පසුව බුදුදහම ජනප්‍රියව පැවතියේ. බුද්ධ කාලයෙන් පස්සේ දකුණු ඉන්දියාවෙත් ಭಾರತයේත් බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙත් බුදුරදුන් දවසත් එහි බුදු සමය පැතිර තිබූ බවට සාධක තිබේ. බුද්ධ කාලයේදීමත් දකුණු ඉන්දියාවෙත් බුදුදහම පැතිරලා තිබුණා කියලා බොහෝ තොරතුරු සඳහන් වෙනවා. සුත්ත නිපාතයේ එන සඳහනකට අනුව ගෝදාවරී නදී තීරයේ විසූ බාවාරී තවුසා දුර මගක් ගෙවා බුදුරදුන් හමුවීම පිණිස සිය ශ්‍රාවකයන් එවා තිබේ. සුත්ත නිපාතයේ සඳහන් වෙන තොරතුරක් මොකක්ද? ගෝදාවරී නදී තීරයේ තමයි ඉන්නේ බාවාරී කියන තවුසා. මේ තාපසතුමා බුදුරජාණන් වහන්සේ හමුවීමට තමන්ගේ ශ්‍රාවක පිරිසක් එවලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ පිරිස දකුණු ಭಾರತයේ පිරිසක්. දකුණු ಭಾರತයේ තමයි බාවාරී තාපසතුමා හිටියේ. ගෝදාවරී නදිය දකුණු ප්‍රදේශයේ, ಭಾರತයේ දකුණු ප්‍රදේශයේ. මේ අන්දමින් විමසා බලන විට බුදුරදුන් ජීවමාන කාලයේදීම දඹදිව ගංගා මිටියාවත ආශ්‍රිත විශේෂයෙන්ම ජනාකීර්ණ ප්‍රදේශවල බුදු සමයේ සීක්‍රයෙන් පැතිරී තිබේ. ජනාකීර්ණ ප්‍රදේශවල 12 මහා ජනපද ඇසුරු කරගෙන බුදුදහම බුද්ධ කාලයේදීම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදීම ව්‍යාප්ත වෙලා තියෙනවා. පොදුවේ සලකන විට 12 මහා ජනපද වශයෙන් එවකට හැඳින්වුණු බොහෝ ප්‍රදේශවලද ඈත උත්තරාපතේ දක්වාද දක්ෂිණ ಭಾರತයේ දක්වාද බුදුදහම ව්‍යාප්ත වී තිබුණු බව කිව හැකිය. 12 මහා ජනපද, ඒ වගේම උත්තරාපතය, දක්ෂිණ ಭಾರತයේ දකුණු ඉන්දියාව, දකුණු ಭಾರතය කියන මේ ප්‍රදේශ හැම එකකම බුද්ධ කාලයේ වෙනකොට බුදුදහම ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා. බුදුදහම පැතිරලා තිබිලා තියෙනවා. ඉතින් ශාසන ඉතිහාසයට අනුව, ශාසන ඉතිහාස පොතට අනුව අපි කතා කළේ 12 මහා ජනපද සහ විවිධ ප්‍රදේශවල බුදුදහම ව්‍යාප්ත වෙලා තිබුණා කියන එක සාක්ෂි සහිතව ඓතිහාසික සිදුවීම් සමගම අපි කතා කළේ. එහෙනම් දහම් පාසල් අවසාන විභාගයේදී අපිට ගොඩක් වැදගත් වෙනවා මේ 12 මහා ජනපද සහ බුදුදහම ව්‍යාප්ත වෙලා තිබුණු ප්‍රදේශ මොනවද කියලා දැන හඳුනාගෙන සිටින එක. ඒ නිසා 12 මහා ජනපද, ඒ වගේම විවිධ ප්‍රදේශවල බුදුදහම ව්‍යාප්ත වෙලා තිබුණා. බුදුදහම ව්‍යාප්ත වෙලා තිබිලා තියෙනවා කියන්නට පුළුවන් සාධක අපි උදාහරණ සහිතව මතකෙහි තබා ගන්නට ඕන. ඒ සාකච්ඡාව තමයි අපි සිදු කළේ. ඊළඟට අපි කතා කරනවා මේ පාඩමටම අදාළ
රාජ්‍ය අනුග්‍රහය කියන එක. බුදුරජාණන් වහන්සේට එක එක රජවරු බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා අනුග්‍රහය ලබා දීලා තියෙනවා. ඒ ගැන තමයි ඊළඟ කොටසේදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් හෙට දවසේදී බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ පාඩම සාකච්ඡා වෙනවා උදේ 9 ඉඳලා 10 දක්වා. අද දවසේ සාකච්ඡාව අපි නිමා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දහම් පාසල අවසාන විභාග පන්තිය තුලින් ශාසන ඉතිහාසයේ 8 වෙනි දවසේ සාකච්ඡාව. දුවා දරුවන් හැමදිනාටම වැදගත් වෙන තොරතුරු අපි සාකච්ඡා කළා. හොඳයි එහෙමනම් ඊළඟ දවසේ පාඩමෙන් හමු වීමේ බලාපොරොත්තුවෙන් පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් අද දවසේ සමුගන්නවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.